හරි අයිබෝන් මාව ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවනේ. හරි අපි පටන් ගමු. අපි ඉක්මනට පටන් ගමු ක්ලාස් එක. අද වැඩි වෙලාවක් ගන්න නෑ මම. right. ඔයාලා මම ඉස්සෙල්ලා ඇන්ටිබයොටික් ගැන කතා කරේ. මේ වෙද්දි කතා කරලා තියෙනවා පෙනිසිලින් ගැන කතා කරා. පළවෙනි ගෲප් එකේ භාගයක් තමයි කතා කරේ. මොනවද අපි කතා කරේ පෙනිසිලින් ගැන? penicillin classification එක කරා natural penicillin මොනවද ඒකේ තියෙන වර්ග හතර මොනවද කියලා අපි කතා කරා ඊට පස්සේ semi synthetic නේද ඊට පස්සේ beta lactamase inhibitors මොනවම අපි කතා කරා penicillin කාණ්ඩ ටික අපි අද කතා කරන්න යන්නේ penicillin වල මොනවද ගිය සතියේ අවසන් කරේ මම හිතන්නේ pharmacokinetic ගැන කතා කරා penicillin වල අද කතා කරන්න තියෙන්නේ අපිට unitage of penicillin unitage ඒ කිව්වේ penicillin වල strength එක ප්‍රකාශ කරන විදිය right unitage of penicillin unitage අතරම penicillin වල strength එක ප්‍රකාශ කරන්නේ මොන විදියටද penicillin වල strength එක විශේෂයෙන් natural penicillin වල අපි ගත්තාම දෙන්නේ international unit වලින්. හරි international unit වලින්. හැබැයි අනිත් penicillin ගත්තාම ඒවා දෙන්නේ weight එක අනුව බරට තමයි දෙන්නේ. ඉතින් international penicillin international unit වලින් ගන්න මේ penicillin natural penicillin වල strength එක අපි සාමාන්‍යයෙන් කියනවා microgram 0.6 microgram සමානයිලු 1 international unit වලට. හරි. ඉතින් මේක දෙන්නේ මේ international unit එකක් කියන්නේ ඇත්තටම මෙන්න මේ මෙච්චර microgram ප්‍රමාණයකින් ඇති කරන activity එක. හරි. ඒකෙන් ඇති කරන ක්‍රියාව සමාන වෙනවා කියලා කියනවා international unit එකකට. ඉතින් හැම වෙලේම හැම drug එකකටම අපි international unit පාවිච්චි කරන්නේ penicillin වලත් අපි පාවිච්චි කරන්නේ natural penicillin වලට විතරයි. ඒ කියන්නේ natural penicillin වලත් අපි පාවිච්චි කරන්නේ මොනවටද? orally ගන්න penicillin හැර. කියන්නේ phenoxymethyl penicillin, කියන්නේ penicillin V කියන එක හැර ඉතිරි තුනට තමයි අපි international units පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ benzyl penicillin, benzathine penicillin, procaine penicillin. ඔය තුනට විතරයි මේ international unit කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකේ හැම වෙලේම මතක තියාගන්න international unit එකක් කියන්නේ 0.6 microgram. හරි මේ activity එක ඒ කියන්නේ 0.6 microgram වලින් ඇති කරන activity එක තමයි unit එකක් කියලා කියන්නේ. දැන් amoxicillin ගත්තාම මොකද වෙන්නේ? amoxicillin ඇවිල්ලා බරකට අපි ගාන හදන්නේ. ඒ කියන්නේ මිලිග්‍රෑම් 250 මිලිග්‍රෑම් 500 කොහොම තමයි හදන්නේ. fluoxetine ගත්තත් එහෙම මිලිග්‍රෑම් 250 500 කොහොමම තමයි අපි හදන්නේ. oral penicillin ස්වභාවිකව තියෙන oral penicillin එක ගත්තත් ඒකෙත් බරට හැදුවේ 125 250 මිලිග්‍රෑම් කොහොම කියලා තමයි අපි හැදුවේ. ඉතින් මේකේ විශේෂම දේ තමයි penicillin වල naturally තියෙන මේ injection වර්ග තුනේ strength එක අපි ප්‍රකාශ කරන්නේ units වලින් international units වලින්. ඉතින් මේකේ වැඩිම unit ගාණක් තියෙන්නේ මොකේද? අර long acting penicillin එක මතක ඇති benzathine penicillin නේද? benzathine penicillin වල තමයි ලොකුම strength එකක් තියෙන්නේ. ඒක ඇවිල්ලා 1.2 mega unit 1.2 mega unit international unit වලින් mega international unit තමයි අපි කියන්නේ ඒකෙදි 1.2 කියලා. ඉතින් ඔයාලට ඕන කැල්කියුලේෂන් එකක් කරලා මේක හරියද වැරදිද කියලා හොයාගන්න පුළුවන්. හරි? right. එහෙනම් අපි ඉස්සෙල්ලා පොඩි නෝට් එකක් දාගමු. unitage of penicillin කියලා චූටි නෝට් එකක් දාගමු. ඒක ලියන්න ඉස්සරහට. right. unitage of penicillin. right. හරි? එයාට දාගමු අපි unitage of penicillin. Strength of natural penicillin expressed in units. Strength of natural penicillin
expressed as units. highlight කරගන්න units. I highlight කරගන්න natural penicillin. and units natural penicillin. හරිනේ? right. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතාව. unit එක වලදී ඔයාලා මතකයි මම කිව්වා international unit එක. penicillin අපි කොහොමද මේ මේවා කරන්නේ? 0.6ක් මයික්‍රෝග්‍රෑම් සමාන වෙනවා මොනවටද? international unit එකකට. ඒ කියන්නේ 0.6කින් natural penicillin 0.6කින් microgram ඇති කරන activity එක සමානයි international unit එකකට. දාගන්න පොඩි note එකක්. right. The international unit of penicillin is the international unit of penicillin is the specific penicillin activity contained in specific penicillin activity contained in .6 microgram. 0.6 microgram of the crystalline sodium salt of penicillin. Of the water soluble form of the crystalline sodium salt of penicillin. එහෙම නැත්නම් benzyl penicillin ගැනයි ඔය කියන්නේ. නේද? crystalline sodium salt of penicillin. පරහන් දාගන්න salt of penicillin G. penicillin G. right. ඊළඟට දාගමු මෙන්න මේ විදිහට semi synthetic වල අපි මේකේ potence එක ප්‍රකාශ කරන්නේ international unit වලින්. මේකේ ප්‍රකාශ කරන්නේ මේ international unit වලින් benzyl, procaine, benzathine. ඔය penicillin වර්ග තුනේ විතරයි. හරි. තරුව දාලා යන්න semi synthetic penicillin strength expressed as weight example එකක් දාගන්න amoxicillin 250 milligram and 500 milligram කොහොම තමයි තියෙන්නේ නේ. ඒවා ස්ට්‍රෙන්ත් එක ඉන්ටර්නැෂනල් යුනිට් වලින් ප්‍රකාශ කරන්නේ නැත. හරිනේ? right. අපි ඔය ගානක් හදමුද ඕකේ? හරි. penicillin වල තියෙන මේ repository form ඔයාලා දන්නවා penicillin G නැත්නම් procaine penicillin ඒක සාමාන්‍යයෙන් අපි කියනවා මේක දෙනකොට ඒකේ තියෙනවා යුනිට් ලක්ෂ 3ක් penicillin G වල ලක්ෂ 3ක් තියෙනවා. නැත්නම් benzathine වල 1.2 mega unit. හරි? ඒ කියන්නේ අපි බලමු එහෙනම් procaine penicillin වල weight එක කීයද කියලා. හරි? මේ penicillin වර්ග ඔක්කොම ඉන්නේ මොන විදිහද? powder form එකේ solid dosage form එකකින් එන්නේ ඇයි? hydrolyze වෙනවා ටක් ගාලා ජල විච්ඡේදනය වෙනවා unstable වෙනින්දා. හරි? ඒකින්ද අපි මේ penicillin වර්ග ඔක්කොම අපි ගේන්නේ solid dosage form විදිහට අපි reconstitute කරලා ජලයේ දාලා අපි reconstitute කරලා තමයි මේක භාවිතයට ගන්න. right. මේක අහගන්නකො. ඔන්න දෙනවා procaine penicillin. මේකේ තියෙනවා 3 lakhs international unit. හරි. මේකේ weight එක දෙන්න බලන්න මට.
weight එක කීයද කියලා කියන්න පුළුවන්. international unit එක 0.6යි. එහෙනම් unit ඔච්චර ගාණක් ඔච්චරක් වෙනවද මිලිග්‍රෑම්. නේද? බලන්න. කීයද උත්තරේ? ඔයාලට ආන්සර් මොන කැඩි කැඩි යහුනේ. 1,80,000 සර්. 1,80,000යි. හරි. 1,80,000යි. මොනවද? ඒකක මයික්‍රෝග්‍රෑම්ද? මයික්‍රෝග්‍රෑම් අපි ඔය මිලිග්‍රෑම් වලට හැරුවොත් 1000ෙන් බෙදන්න ඕනේ. 180යි මිලිග්‍රෑම්. හරි. ග්‍රෑම් වලට හැරුවොත් 0.18යි ග්‍රෑම්. හරි. ඔන්න බලන්න කොයිතරම් පොඩි ඩෝස් එකක්ද නේ? කොයිතරම් පොඩි ඩෝස් එකක්ද? ඩෝස් එක පොඩි වුණාට මතක තියාගන්න මේ පෙනිසිලින් කියන කාණ්ඩේ හරි ලොකුවට සයිඩ් ඉෆෙක්ට් වෙන්නන්නේ නැහැ. ලොකුම සයිඩ් ඉෆෙක්ට් එක තමයි ඇලර්ජික් රියැක්ෂන්. ඒක හොඳටම ඇති. නේ? විශේෂයෙන් ඇනෆිලැක්ටික් රියැක්ෂන් එනවා මේකට. හරි? මේ සයිඩ් ඉෆෙක්ට් එක තමයි මේ කාණ්ඩේ තියෙන ලොකුම සයිඩ් ඉෆෙක්ට් එක. හැබැයි මතක තියාගන්න වෙන ඩ්‍රග්ස් වගේ නෙමෙයි අපිට මේකේ ග්‍රෑම් 10ක් වුණත් අපේ ඇඟට දාගත්තට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ ඇමොක්සිලින් අපි හිතමුකෝ ඔයාලට මතක ඇති ස්පයිරෝනික් ඉරඩිකේෂන් එකේදී 1 ග්‍රෑම් දුන්නා. නේද? 1 ග්‍රෑම් දුන්නා. මේවා දුන්නට මොකද්ද ප්‍රශ්නේ? කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. හැබැයි පෙනිසිලින් වලට ඇලර්ජික් රියැක්ෂන් පෙන්නනවා නම් ඒක දරුණුයි. හරි? මේක බය නැතුව ග්‍රෑම් 10ක් වුණත් ඇලර්ජික් නැති කෙනෙක්ට ගන්න පුළුවන්. හේතුව මෙයා අපේ ඇඟට ගිහිල්ලා ඇඟේ ක්‍රියාකාරී වෙලා අනිත් ඩ්‍රග් වගේ ටොක්සික් වෙන්නේ නැතුව ඉවත් වෙලා යනවා. ඒකයි පෙනිසිලින් වල විශේෂත්වය. හැබැයි විශේෂ දෙයක් තියෙනවා ඇනෆිලැක්ටික් රියැක්ෂන් එන්න පුළුවන්. ඇලර්ජික් රියැක්ෂන් එන්න පුළුවන්. ඒවා නැත්තම් මේ ඩ්‍රග් එකට මොකක් තියනවා කියලාද කියන්නේ අපි? wide therapeutic index එකක් තියනවා කියලා කියනවා. හරි? කියන්නේ පෙනිසිලින් වලට wide therapeutic index එකක් තියෙනවා. හරි? ඔක හොඳට මතක තියාගන්න. wide therapeutic index එකක් තියෙනවා. මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි side effect එක තමයි allergic reaction. හොඳට මතක තියාගන්න. allergic reaction පෙන්වන හින්දා අපි කියනවා කෙනෙක්ගේ ඉස්සල්ලාම අපි මොකද කරන්න ඕනේ? anaphylactic reaction එකක් එනකොට අපිට තියෙනවා මොනවා කරන්නද? health ministry එකේ තියෙනවා guideline එකක් දීලා මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ කියලා. කාටද කියන්න පුළුවන්ද නිකන් anaphylactic reaction එකක් antibiotic එකකට ආවොත් ඒකට පාවිච්චි කරන safety kit එකේ මොනවද තියෙන්න ඕනේද? දල වශයෙන් නිකන් සරල අදහසක් දෙන්න බලන්න මට මොනවද තිබිය යුතුද? කාටද අදහසක් තියෙන්නේ? තියෙන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම anaphylactic reaction එකට against අපි තියාගන්න ඕනේ drugs වර්ග තුනක්. මොනවද drugs වර්ග තුන? එකක් injection hydrocortisone. ආයි තව තියෙනවා antihistamine එකක් තියන් ඉන්න ඕනේ. injection piriton නැත්නම් chlorpheniramine තියන් ඉන්න ඕනේ අපි. anaphylactic reaction එකකදී. අනිවාර්යයෙන්ම ඊළඟට තියන් ඉන්න ඕනේ adrenaline 1 in 1000 injection එක. මොකද්ද drugs තුන anaphylactic reaction එකක් කෙනෙකුට අපි තියාගත්තේ එයා වේර ගන්න නම් එක adrenaline 1 in 1000 එහෙමම කියන්න ඕනේ. හරි? මොකද එක්සෑම් එකේදී ඔහොම නෙමෙයි අහන්නේ ප්‍රශ්නේ මොනවද anaphylactic reaction එකකට තිබිය යුතු ඖෂධ වර්ග ටික. ඔයාලා කියන adrenaline. adrenaline මොන adrenaline ද කියලා අහනවා. එතකොට මොකද කියන්නේ? මම දැනගෙන ඉන්න adrenaline මොකක්ද කියලා. adrenaline 1 in 1000 ම. කෙලින්ම කියන්නේ adrenaline 1 in 1000. හරි? ඒකම කියන්න ඕනේ. ඊට පස්සේ මොනවද තියෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම antihistamine injection එක විශේෂයෙන් chlorpheniramine නැත්නම් piriton injection එක තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ තියෙන්න ඕනේ මොකද්ද? ඊට පස්සේ තමයි අපි කියමු hydrocortisone injection එක තියෙන්නේ. හරි? ඊට අමතරව තව තියෙන්න ඕන syringe needle bed එකක් තියෙන්න ඕනේ. හරි? ඔය වගේ ඒ අනිත් දේවල් ටික තියෙන්න ඕනේ. BP apparatus එකක් තියෙන්න ඕනේ. ඔය දේවල් ටික තියෙන්න ඕනේ. ඔක්සිජන් තියෙන්න ඕනේ.
ඔබ තියෙන්න ඕනේ. ඩ්‍රග්ස් කියන හැවුවොත් ඔන්න ඩ්‍රග්ස් තුන. මතක තියාගන්න මොනවද? ඇඩ්‍රිනලින් 1000, හයිඩ්‍රෝකෝර්ටිසෝල්, ඇන්ටිහිස්ටමින් ඉන්ජෙක්ෂන්. විශේෂයෙන් ක්ලෝපෙනිරමින් පිරිටන් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. හරිනේ? රයිට්. ඔය ඇවිල්ලා ඇනෆිලැක්ටික් ගැන මම ලොකුවට කියන්නේ මේ ඇන්ටිබයොටික් සම්බන්ධ කරලා ඒක කිව්වේ. රයිට්. ඊට පස්සේ මට කියන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ ඇන්ටිබයොටික් ගත්තා කියලා විශේෂයෙන් පෙනිසිලින් ගත්තට කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් පෙන්නන්නේ නැහැ. ලොකු සයිඩ් ඉෆෙක්ට් නැහැ. ඒක ඇවිල්ලා වයිඩ් තෙරපියුටික් ඉන්ඩෙක්ස් එක අනිත් ඩ්‍රග්ස් වලට සාපේක්ෂව ඩෙක්ටාමායිසින් ගත්තත් ඕටෝටොක්සිසිටි හරි ඊට පස්සේ මැක්කොලයිඩ් ගත්තත් කිඩ්නි ෆේලියර් මොන ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේකට එහෙම ප්‍රශ්න නැහැ. හරි එකම ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඇලර්ජික් රියැක්ෂන්. හරිනේ? ඇලර්ජික් රියැක්ෂන්. රයිට්. එහෙනම් අපි මේකේ දාගමු සයිඩ් ඉෆෙක්ට්. හරි? side effect of penicillin. Side effect. නැත්නම් adverse effect of penicillin. මේකත් එක්ක මම තව ටිකක් කියනවා මෙන්න මේ විදිහට. මේ ගයිඩ්ලයින් එකේ තව කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරි? අර හෙල්ත් මිනිස්ට්‍රියෙන් මේ වගේ ඇන්ටිබයොටික් එකක් මේ ඇලර්ජික් වුණොත් එහෙම ඒකට තියෙන ගයිඩ්ලයින් එක මම කිව්වට ඒකේ තියෙන්න ඕනේ අපි තියාගත යුතු ඩ්‍රග්ස් මොනවද? අපි ගාව තිබිය යුතු උපකරණ මොනවද? ඊළඟට මේක කොහොමද ටෙස්ට් කරන්නේ? මේ පෙනිසිලින් එකට මෙයා ඇලර්ජිද නැද්ද කියලා ටෙස්ට් කරන්නේ කොහොමද? කොහොමද ටෙස්ට් කරන්නේ? පොඩි දෙයයි තියෙන්නේ. අපි තියෙන පෙනිසිලින් එකෙන් මොනා කරන්න ඕනද? ඒකෙන් 10000 ගුණයෙන් එකක් ඩයලූට් කරලා 10000 ගුණයෙන් එකක් අපිට ඉන්ජෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගාව තියෙන පෙනිසිලින් එකක් අපි තුමුකෝ බේසයිල් පෙනිසිලින් තියෙනවා කියලා. පෙනිසිලින් G. හරි? මේක අරගෙන මොකද කරන්න ඕනේ? 10000 ගුණයකින් ඩයලූට් කරනවා. 10000 times ඩයලූට් කරනවා. හරි? මේකෙන් ඩයලූට් කරපු එකෙන් 0.1 ml මිලිලීටර් 0.1 හරි ඉන්ජෙක්ට් කරනවා හැම අතරට ඉන්ට්‍රාඩර්මල් ඇයි මෙයාට පෙනිසිලින් වලට ඇලර්ජික්ද නැද්ද කියලා හොයාගන්න මේක කරන්නේ අපි කියන විදිහට ABST antibiotic sensitivity test හරි මේක කරන්න ඕනේ මොකද අපි දන්නේ මෙයාට ඇලර්ජි තියනවාද කියලා. දැන් අපි පෙනිසිලින් එකක් දෙන්න කලින් අහනවා. ඔයාට මොනවා හරි ඇලර්ජික් තියනවද? ආහාර ෆුඩ් ඇලර්ජික් තියනවද? ෆුඩ් ඇලර්ජික් තියනවද? ඔව් මට සමහර මස් වර්ග කාපුවාම කරප්පක් දානවා. පළු දානවා. ඔයා ඇලර්ජික්. හරි. ඔයාට මොනවා හරි ඇලර්ජික් ලෙඩ තියනවද? ඔව් මට ඇදුම තියෙනවා. ඔයාට ඇලර්ජික්. ඔයා ඇලර්ජික් ලෙඩේ. හරි. ඊට පස්සේ අහනවා ඔයාට සමහර බෙහෙත් ගත්තාම ඇලර්ජි වෙනවද? මට ඇමොක්සිලින් කිව්වහම ඇලර්ජි වෙනවා. අම්බෝ එහෙනම් දෙන්න බෑ. පෙනිසිලින් දෙන්න බෑ. මොකද කරන්නේ? දෙන්න බෑ. පෙනිසිලින් ඇලර්ජි කෙනෙක්ට පෙනිසිලින් කාන්නේ කිසිම බෙහෙතක් දෙන්න බෑ. උදාහරණයක් අපිට ඇමොක්සිලින් ඇලර්ජි. එයාට අපි දෙනවා ඇමොක්සිලින් නැතුව වෙන බෙහෙතක්. ඇන්ටිසිලින් දෙනවා. මොනවා වෙයිද? අනිවාර්යෙන් ඇලර්ජික් වෙනවා. ඒක නිසා මතක තියාගන්න එහෙම පේෂන්ට්ලා ඩෙත් වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. හරි? පෙනිසිලින් ඇලර්ජික් කියලා දැන රිපෝට් එක දැන එයාට දෙනවා ඇමොක්සිලින් ඇලර්ජි නේ. ඇමොක්සිලින් ඇලර්ජි අපි දෙමු ඇම්පිසිලින් කියලා දෙනවා. දීපු ගාම මොකද ඉන්නේ? දඩස් ගාන ඇනෆිලැක්ටික් රියැක්ෂන් එනවා. හරි? ඒ නිසා මතක තියාගන්න මොනම පෙනිසිලින් එකක් හෝ ඇලර්ජි වුණොත් ඒ කාණ්ඩේ කිසිම බෙහෙතක් එයාට දෙන්න එපා. විශේෂයෙන් පෙනිසිලින් දෙන්න එපා. හරි? අනිවාර්යෙන් සිවියර් රියැක්ෂන් එනවා අනිත් ඩ්‍රග්ස් වලින්. ඒ නිසා දෙන්න එපා. අපි ඉස්සල්ලාම දෙන කෙනෙක්ට එයා පෙනිසිලින් ඇලර්ජිද නැද්ද කියලා අඳුරගන්න මේක කරනවා. මොකද්ද? තියෙන පෙනිසිලින් එකක් අරගෙන ඩයලූට් කරනවා 10000 ගුණයකින් ඒකෙන් 0.1 ml අරගෙන ඉන්ට්‍රාඩර්මල් දෙනවා. හරි? දුන්නාම එතන පළු දාලා කසල එනවා නම් අනිවාර්යෙන් එයා පෙනිසිලින් ඇලර්ජි. හරි? මේ ගයිඩ්ලයින් එකේම කියලා තියෙනවා මෙහෙමයි.
මේ ටෙස්ට් එකක් කරන්න එපා එහෙම ඇලර්ජික් රියැක්ෂන් තියෙන කට්ටියට. අර කතා කරේ ෆුඩ් ඇලර්ජි, ඩ්‍රග් ඇලර්ජි හරි ඒවා තියෙන කට්ටියට මේක කරන්න යන්න එපා. මොකද මේ දශමෙන් එකටත් ඇලර්ජික් රියැක්ෂන් නැත්නම් ඇනෆිලැක්ටික් රියැක්ෂන් එන්න පුළුවන් කියලා කියනවා. හරි ඒ නිසා මතක තියාගන්න මේකෙදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ පෙනිසිලින් එකක් දෙනකොට හරි මේ ඇලර්ජික් රියැක්ෂන් වලක්වන්න. ඊළඟ කතාව තමයි අපි මේ ඇලර්ජික් රියැක්ෂන් එන්න පුළුවන් මෙන්න මේ හේතුව හින්දා. මොනවා හින්දාද? ඩෝස් එක වැඩි වීම. වැඩි ඩෝස් එකක් සහිත නැචරල් පෙනිසිලින් විශේෂයෙන් ඉන්ජෙක්ෂන් වර්ග විශේෂයෙන් දෙනකොට වැඩිම ඩෝස් එකක් සහිත පෙනිසිලින් එක මොකක්ද? වැඩිම ඩෝස් එකක් සහිත පෙනිසිලින් එක අපි මාසෙකට සැරයක් දෙන්නේ බෙන්සටීන් පෙනිසිලින්. මේ බෙන්සටීන් පෙනිසිලින් එකේ හයි ඩෝස් එක 1.2 මෙගා යුනිට්. හයි ඩෝස් එකක් දෙන්න ඇලර්ජික් රියැක්ෂන් වෙන ප්‍රමාණය වැඩි. හරි ඇලර්ජික් රියැක්ෂන් එක වැඩි. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ ඇලර්ජික් රියැක්ෂන් අවම කරගන්න අපි ගාව සේෆ්ටි කිට් එක තියන් ඉන්න ඕනේ අනිවාර්යෙන්. හරි අනිවාර්යෙන් අර සේෆ්ටි කිට් එක තියන් ඉන්න ඕනේ. හරි එහෙනම් ඇලර්ජික් රියැක්ෂන් විශේෂයෙන් හයි ඩෝස් එකක් දෙන ඩ්‍රග්ස් වල පෙනිසිලින් වල ඇලර්ජික් රියැක්ෂන් එන දෙන ප්‍රවණතාවය වැඩි. විශේෂයෙන් IM එකක් දෙනකොට අපි බලන්න කියන මේක මොකක්ද? ඉන්ජෙක්ෂන් එකේ නීඩල් එක දැන් දාලා IM මසල් එකක් ඇතුළට දෙන්නේ. හරි? ලොන්ග් ඇක්ටිං එක දෙන්නේ අපි IM නේ ඩීප් IM එකනේ. මේක දෙනකොට මොකද වෙන්නේ? නීඩල් එක එළියට ගන්නකොට බලන්න කියනවා නීඩල් එකේ ලේට් ඇවර්ලාද කියලා. ලේට් ඇවර්ලා තියෙනවා නම් මොකක්ද ඒකේ අදහස? අනිවාර්යයෙන්ම යා රුධිර වාහිනිය ගිල් කරන් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අපි මසල් එකට දුන්නේ පටක සෛල වලට දුන්නේ හැබැයි ගියේ දැන් මේක හිල් කරන් ගිහිලා රුධිර වාහිනියක්. ඒ කියන්නේ අපේ ඩිරෙක්ට් සර්කියුලේෂන් සිස්ටමික් සර්කියුලේෂන් එක දැන් ඩ්‍රග් එක ගිහිල්ලා අනිවාර්යෙන් ඇලර්ජික් රියැක්ෂන් එන්න තියෙන ඉඩ ප්‍රවණතාවය වැඩි කියලා තේරෙනවා. ඒ වෙනකොට ලෑස්ති කරන් ඉන්න ඕන මොනවද? අර ඩ්‍රග්ස් ටික සේෆ්ටි කිට් එක ලෑස්ති කරන් ඉන්න. හරිනේ? එහෙනම් මතක තියාගන්න සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනි පෙනිසිලින් දෙනකොට විශේෂයෙන් නර්සස්ලාට මේ ප්‍රශ්නේ දැඩිව අවධානයෙන් ඉන්න වෙනවා. හරිනේ? රයිට්. එහෙනම් මතක තියාගන්න ඔයාලට කියන්න තියෙන්නේ ඔයා සාමාන්‍යයෙන් ෆාමසි එකකින් ප්‍රයිවට් ෆාමසි ඉන්ජෙක්ෂන් වල ගොඩාක් අඩුයි දෙනවා ඉෂුව කරනවා ඉන්ජෙක්ෂන් වල ඉෂුව කරත් ඒක ඉන්ජෙක්ට් කරන්නේ කවුරු හරි ටෙක්නිකලි ක්වොලිෆයිඩ් පර්සන් කෙනෙක් ඒ කියන්නේ නර්ස් කෙනෙක් හරි වෛද්‍යවරයෙක් හරි තමයි ඉන්ජෙක්ට් කරන්නේ. එතකොට එයාලට ඒ වගකීම තියෙනවා. හැබැයි ඔයාලට දෙනකොට වගකීමක් තියෙනවා කියලා දෙන්න මේක මෙහෙම වෙනවා කියලා. ඔයාලගෙන් වැඩිපුර යන්නේ ඕරල් ලෙව්වා. ඒ වගේ එකක් දෙනකොට ඔයාලා අනිවාර්යෙන් කියන්න ඕනේ මොකද්ද? ඔයාලට මොනම හෝ පෙනිසිලින් ඇලර්ජි එකක් තියෙනවා නම් මේක ගන්න එපා කියලා කියන්නේ. හරි? අමොක්සිලින් හෝ වේවා, ප්‍රොක්සසිලින් හෝ වේවා, ඊට පස්සේ ඇම්පිසිලින් හෝ වේවා ඕනම පෙනිසිලින් එකක් ඇලර්ජි එකක් ඉලලා තියෙනවා නම් ගන්න එපා කියලා කියන්නේ. හරි? මොකද මේ මොකක් හෝ එක පෙනිසිලින් එකක් ඇලර්ජි නම් අනිවාර්යෙන් අනිත් පෙනිසිලින් જાතියේ ඇලර්ජි වෙනවාමයි. හරි? රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකක්ද එහෙනම් මෙන්න මේ වගේ තියෙන සයිඩ් ඉෆෙක්ට්. තව ටිකක් මම කියන්නම්. විශේෂයෙන් මෙන්න මේ ඩ්‍රග්ස් ගත්තාම ඕරල් ඒවා ගත්තාම විශේෂයෙන් ඕරල් පෙනිසිලින් වර්ග ගන්නකොට අපේ ආහාර ජීවන පද්ධතියේ ඉන්න නැචරල් බැක්ටීරියල් ෆ්ලෝරා එක. මේ නැචරල් ඉන්න බැක්ටීරියල් ෆ්ලෝරා එක මොනවා වෙයිද? මේ නැචරලි ඉන්න කට්ටිය විනාශ වෙලා යනවා. අයියේ ඇමොක්සිලින් කියන්නේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් එකක්. වයිඩ් ස්පෙක්ට්‍රම් එකක් නේද? විශාල ප්‍රමාණයක් සුද්ධ ජීවීන් විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනකොට මොනවා වෙනවද? ඒක ආක්‍රමණය කරනවා පිටින් ඉන්න වෙන සුද්ධ ජීවීන්. අන්න එතකොට මොකද වෙන්න පුළුවන්? ඩයරියා එන්න පුළුවන්. හරි? මල පාචනය එන්න පුළුවන් මේ ඩ්‍රග්ස් වල. පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ වලට පාචනය වෙනවා. විශේෂයෙන් ඕරල් ඩ්‍රග්ස් වලට පාචනය එනවා. ඩයරියා එනවා. තව එකක් විශේෂයෙන් ඩ්‍රග් ඉන්ටරැක්ෂන් ගත්තාම ඖෂධ අතර අන්තර්ක්‍රියා ගත්තාම මේ පෙනිසිලින් කියන ඖෂධ විශේෂයෙන් ඉන්ටෙස්ටයින් එකේ ඉන්න ෆ්ලෝරා එක විනාශ කරලා දානවා. ඒ වගේම කවුරු හෝ patient කෙනෙක් if patient on OCP oral contraceptive pill මොනවද ඒ වගේ තියෙන්නේ estrogen progesterone තියෙන්නේ. දැන් මේවා ගත්තින් මොකද වෙන්නේ? එක්තරා
ඩෝස් එකක් අඹේ ඇගේ ලේවල තියෙනවා මේන්ටේන් වෙවි. අපි ඕරලි මේක ගන්නකොට මොනවා වෙන්න පුළුවන්ද? ඕරලි OCP ගන්නවා ඇමොක්සිලින් උත් ගන්නවා. හරි? රිපැම්පිසින් හරි මොකක් හරි ඇන්ටිබයොටික් එකක් ගන්නවා පෙනිසිලින් වර්ගයේ. ගන්නකොට මොකද වෙන්නේ? නැචරලි ඉන්න බැක්ටීරියල් ෆ්ලෝරා එක විනාශ වෙලා යනවා. හරි? කරන්නේ මොකද්ද? මෙන්න බලා ගන්න. මේ තමයි අපේ ඉන්ටෙස්ටයින් එක. හරි? මේක ඇතුලේ ඉන්නවා නැචරල් බැක්ටීරියා මොනවා කරන කට්ටියද? මෙහෙන් එන අර OCP ගත්තාම ඉන්ටෙස්ටයින් එක නිදහස් වෙනවා පිත ඔස්සේ. ඇයි මොනවද මේවා? ලිපිඩ් සොලියබල් ඩ්‍රග්ස්. හරි? පිත ඔස්සේ මොනවද එකතු වෙන්නේ? ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රජන් මේකට එකතු වෙනවා. එකතු වෙනකොට මොකද වෙන්නේ? මෙයාලා මේක අනුභව කරනවා. කවුද? ඊස්ට්‍රජන් එහෙම අනුභව කරනවා මේ නැචරල් ෆ්ලෝරා එක. මොකද වෙන්නේ? අනුභව කරලා නැවත ලේවලට උලා ගන්න ඉඩ සලස්සනවා. දැන් මොකද වෙන්නේ? මෙයාලා මෙහෙම නිකන් මල පාවසේ පිට වෙලා යයිද මේ ඊස්ට්‍රජන් එහෙම? නැහැ. එහෙම පිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද වෙන්නේ? මෙයා මේ OCP වල තියෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් රීසයිකල් කරනවා. නැවත ඒකට උරා ගන්න. සාමාන්‍යයෙන් අපේ ඇඟේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් එක්තරා මට්ටමක තිබ්බොත් විතරයි ඕවියුලේෂන් එක නවතින්නේ. අපේ කිව්වේ ෆීමේල් කට්ටිය නේද? ඕවියුලේෂන් එක නවතින්නේ. ඇයි? ඊස්ට්‍රජන් ලෙවල් එක වැඩි වෙන්න අපේ බ්‍රේන් එක පණිවිඩය යවනවා ඊස්ට්‍රජන් අඩු කරන්න කියලා. හරි? අඩු කරනකොට අපි පිටින් දීලා ඉවරයිද? දෙනකොට මොකද වෙන්නේ? ඩිම්බ කෝෂවලින් ඩිම්බ මෝචනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඕවියුලේෂන් එකක් වෙන්නේ නැහැ. සංසේචනයක් වෙන්නේ නැහැ ඒකින්ද. හරි? OCP භාවිතයේදී සංසේචනය වළක්වා ගැනීම කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකට ලොකු දායකත්වයක් දක්වනවා OCP බිඳ වැටිලා එනකොට ඊස්ට්‍රජන් එහෙම නැවත රීසයිකල් කරන්න බලන් නැචරල් ෆ්ලෝරා එක. දැන් පෙනිසිලින් ගන්නකොට මොකද වෙන්නේ? මුල් ටික ඔක්කොම විනාශ වෙනවා. විනාශ වෙද්දි මොකද වෙන්නේ? මේ වැඩේ කරන්න විදියක් නැහැ. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ඉවත් වෙලා යනවා මල පහ ඔස්සේ. දැන් ඇක්ටිවිටි එකක් තියෙයිද? අනිවාර්යයෙන්ම OCP මොනවා වෙනවද? ෆේලියර් වෙනවා. ඒ කියන්නේ බබා හම්බ වෙනවා. හරි නේද? එහෙනම් මතක තියාගන්න ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එකට හරි OCP එක පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ ගන්නවා නම් ඕරල් ඒව ගන්නවා නම් මොනවා වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම OCP ෆේලියර් වෙන්න පුළුවන්. හරි? වෙන්න පුළුවන්. හරි? අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඊළඟ අනිත් ඩ්‍රග් වලට විශේෂයෙන් එක වෙනවා. රිපැම්පිසින් වගේ හයි ඇන්ටිබයොටික් වලට අනිවාර්යෙන් මේ නැචරල් ෆ්ලෝරා එක විනාශ වෙලා යනවා. OCP ෆේලියර් වෙනවා. හරි? මේක විශේෂයෙන් හැකියාව තියෙන එහෙම මොනවා වෙන්නද? ෆේලියර් වෙන්නේ. ඊළඟ තමයි ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එකේ මේවා ගත්තාම නැචරල් ෆ්ලෝරා එක විනාශ වෙනවා. විනාශ සුද්ධ ජීවීන් එනවා මෙතනට. මොනවා වෙන්න පුළුවන්ද? ඩයරියා එන්න පුළුවන්. හරිනේ? එහෙනම් ඉන්ටරැක්ෂන් දන්නවා, සයිඩ් ඉෆෙක්ට් දන්නවා දැන්. ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක ලියන්න විතරයි තියෙන්නේ. එහෙනම් දාගමු අපි පළවෙනි ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක. ඕනම කෙනෙක්ට කවුරු ඇහුවත් කියන්න පළවෙනිම ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක පෙනිසිලින් කාණ්ඩේ මොකක් කියලාද? අනිවාර්යෙන්ම ඇලර්ජි. එක ඇලර්ජි අනිවාර්යෙන් කියන්න ඕනේ. දෙවෙනියට අපි කියන්නේ මොකක්ද? දෙවෙනියට කියන්න පුළුවන් අපිට මොකක් කියලාද? ඇලර්ජික් රියැක්ෂන්. හරි? ඒ යටතේ අපිට කියන්න පුළුවන් මේ ඇලර්ජි එකේ මම කියන්න බැරම ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මයිල්ඩ් එච්චර දරුණු නෑ. අනිත් එක තමයි සිවියර්. ඉතා දරුණු. හරි? මයිල්ඩ් එකට නිකන් කසලා පළු දාලා ඒ වගේ ඒවා. හරි? මයිල්ඩ් එකට නිකන් urticarial rashes හරි? fever ඒ වගේ දේවල්. හැබැයි සිවියර් එකට මොකක්ද දෙන්නේ? anaphylactic shock. හරි? මේකට අපි දාගමු වෙනම් rashes bronchospasm. මේ කිව්වේ හුස්ම ගන්න අමාරු වෙනවා bronchospasm. severe එකට එන්නේ අනිවාර්යෙන් severe and immediate ඉක්මනින් action එකක් ගන්න ඕනේ මේකට. නැත්තම් patient death. මොකද
Anaphylactic shock. Anaphylactic shock. හරිනේ? right. ඊට පස්සේ දෙවෙනි side effect එකත් අපි දාගමු. හරි? විශේෂයෙන් high dose එකක් දෙනකොට මම කිව්වා මොනවා වෙනවා කියලාද? toxic reaction එනවා. සමහර අයට fits එන්න පුළුවන්. high dose එකක් යනකොට. හරි? right. දාගන්න දෙවෙනි එක with high doses toxic effect and convulsion අපස්මාර effect එකනේ convulsion එන්න පුළුවන්. හරි? ඊට පස්සේ තුන්වෙනි reaction එක හරි oral drugs ගද්දී මොනවද diarrhea දැන් අපේ කට්ටිය නිකන් diarrhea විතරනේ කියන්නේ. හරි diarrhea එන විදිහ දැන් දන්නව නේද? diarrhea with oral drugs. oral penicillin නේ. හේතුව මම කිව්වා නේද? natural flora එක විනාශ වීම. හරි. ඊට පස්සේ දාගමු අපි මොකද්ද? ඊට පස්සේ දාගමු drug interaction. ඖෂධ අතර අන්තර්ක්‍රියා. drug interaction එක මොකද්ද පළවෙනි drug interaction එක? right මම කිව්වා පළවෙනි එක තමයි මොකද්ද oral contraceptive failure එකක් වෙන්න පුළුවන් මොනවා එක්කද? OCP එක ගත්තොත් OCP failure හරි විශේෂයෙන් oral penicillin වර්ග එක ගන්න එපා කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? එතන වෙනත් මෙතඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. වෙනත් බැරිය මෙතඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. එකේ ක්‍රම තියෙනවා. හරි. cervical cap, cervical sponge, හරි. එතන female condom, male condom, හරි. ඊට පස්සේ spermicidal gel, vaginal ring, ඕම කියලා ගොඩාක් ඒවා තියෙනවා. ඕන එකක් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. patient with oral penicillin. තව විශේෂ එකක් තියෙනවා මම කිව්වේ නෑ ඔයාලට. මේක අහගන්න හොඳට. විශේෂයෙන් ඔයාලා අහලා ඇති මේ හොඳ ඩ්‍රග් එකක් තියෙනවා මේ විශේෂයෙන් රියැක්ෂන් එන එකක් තියෙනවා මට ඒකේ නම මතක් වෙන්නේ gentamicin එක අනහරි amino glycoside එක හරි gentamicin drug එකත් එක්ක මේක ඇවිල්ලා ampule එකක් එන්නේ hospital වලට පොඩි ampule එකක් එන්නේ මේකේ liquid එකක් තියෙනවා හරි liquid එකක් තියෙනවා හරිද එතකොට මේකත් එක්ක අපි mix කරනවා විශේෂයෙන් long acting penicillin එකක් හරි මොකද්ද දෙන long acting penicillin එක ඒ තමයි මොනවාද benzathine penicillin අපි පාවිච්චි කරනවා හරි benzathine එක දුන්නාම විශේෂයෙන් මේක ගොඩාක් effective මොන වගේ ලෙඩ වලටද ගොඩාක් effective ඔය typhoid fever හරි ගොඩාක් ලොකු ලොකු ලෙඩ වලට කියන්නේ ලොකු ලෙඩ කිව්වට ලෙඩේ ලොකු වන්නේ සමහර ලෙඩ වලට ගොඩාක් effective මේ combination එක හරි
මේ කම්බිනේෂන් එක ගොඩක් ඉෆෙක්ටිව් හින්දා මොකද කරන්නේ ගොඩාක් දෙනෙක් මේ බෙන්සතින් එක්ක ජෙන්ටමයිසින් මික්ස් කරලා දෙනවා. දුන්නාම මේක මාර ඉෆෙක්ටිව්. හරි? විශේෂයෙන් ලොං ඇක්ටිව් පෙනිසිලින් එකක් මේකත් එක්ක මික්ස් කරනවා. දැන් මොනවද මේ ලොං ඇක්ටිව් පෙනිසිලින්? බෙන්සයිල් පෙනිසිලින්, බෙන්සතින් පෙනිසිලින් ඔය වගේම තමයි ඉන්නේ. මේක ඉන්නේ කොහොමද? මේක තියෙන්නේ මෙන්න මේ විදියට. පවුඩර් එකක් විතරේ නෙයි පෙනිසිලින් වගේ ඉන්නේම පවුඩර් විදියනේ. පවුඩර් එකක් තියෙන solid dosage form එකක් තියෙන්නේ. හරිද? මේ පවුඩර් එක අපි ඒ වෙලාවට ජලය දාලා නැත්නම් ස්ට්‍රයි වෝටර්ෆෝල් ඉන්ජෙක්ෂන් දාලා මේක දිය කරලා තමයි ඒ වෙලාව තමයි ඉන්ජෙක්ට් කරන්නේ. තියන් ඉන්නේ නැහැ. හරි? තියන් ඉන්න බෑ. මොකද විනාශ වෙනවා ඩ්‍රග් එක. හරි? ඩිකම්පෝස් වෙනවා. මෙන්න මේ ලික්විඩ් එක ගත්තාම මේ ජෙන්ටමයිසින් ලික්විඩ් එක මොනවද? මෙයා හරියටම මොනවද? කැටායනික් ඩ්‍රග් එකක්. කැටායන ධන ආයනික ඩ්‍රග් එකක්. ඔයාලා දන්නවා ධන ආයනික ඖෂධ මොනවා වෙනවද? ඇබ්සෝබන්සි ගොඩාක් අඩු වෙනවා. හරි? උරා ගැනීම ගොඩක් අඩුයි. ධන ආයනික ඒවා. ධන ආයනික ආයනික ඖෂධ ඕන එකක් උරා ගන්නවා අඩුයි. හරි? ඒ නිසා මේ කැටායනික් එක මොකද කරන්නේ? මොකද කරන්නේ ලික්විඩ් එකක් තියෙන්නේ. මේක මොකද්ද? පවුඩර් එකක් තියෙන්නේ. මේ දෙක දැන් එකට මික්ස් කරලා දෙන්න පුළුවන්ද? දැන් තමන් අය අහයි මේ පවුඩර් එකට මේ වෝටර්ෆෝල් ඉන්ජෙක්ෂන් දාන්න නැතුව මේ ලික්විඩ් එකත් එක්ක මික්ස් කරලා හදන්න පුළුවන් කියලා. එහෙම බෑ. ඇයි? මෙයා කැටායනික් එකක්. මෙයා මේකට දාලා මික්ස් කරලා හැදුවොත් එහෙම මොකදනේ? මෙයාත් කැටායනික් වෙනවා. ඇඟට උරා ගැනීම හොඳටම අඩු වෙනවා. දෙන්න බෑ ඔය රටේ. මේ දෙනකොට අපි දෙන්නේ කොහොමද? සයිඩ් දෙකකට. එකක් දෙනවා මේ පැත්තට අනිත් එක දෙනවා මේ පැත්තට. සයිඩ් දෙකකට දෙන්නේ. ඇයි ඒක? ඇබ්සෝබන්සි අඩු වෙන හින්දායි ඒක කරන්නේ. ඒකින්ද ගොඩක් වෙලාවට මේ ජෙන්ටමයිසින් පෙනිසිලින් කම්බිනේෂන් එක අපි පාවිච්චි කරන්නේ පැරලල් සයිඩ් දෙකකින්. හරි? මේ පැත්තෙන් මේ පැත්තෙන් දෙන්නේ. එකම සයිඩ් එක ඉන්ජෙක්ට් කරන්න යනවා ඇබ්සෝබන්සි අඩු වෙනවා. මේක හොඳ ඉන්ටරැක්ෂන් එක, ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එක. අපි ඒකත් දාගමු. හරි? රයිට්. දාගන්න පළවෙනි ඉන්ටරැක්ෂන් එක OCP failure with oral penicillin. හරි? oral penicillin. ඊට පස්සේ ඊළඟ drug interaction එක දාගන්න injection should not be mixed with aminoglycosides. මේ aminoglycoside gentamicin කියන්නේ injection penicillin should not be mixed with aminoglycoside. හේතුව මොකක්ද වෙන්නේ? මේක ඩිකම්පෝස් වෙනවා. හරි? හේතුව දාගන්න penicillin decompose एक उदाहरण है gentamicin plus benzyl penicillin मतलब penicillin G gentamicin plus penicillin G හරි නේද? හරි. එහෙනම් ඔන්න drug interaction හරි දෙකක් තියෙනවා. adverse effect තුනක් තියෙනවා. ඕවා අමතක වෙන්න බෑ ඒ කවදාකවත්. right. ඊළඟට යන් එහෙනම් අපි මේකේ විශේෂයෙන් තරුවක් දාලා ලියාගන්න. අර එක જાතිය පෙනිසිලින් වර්ගයක් හරි ඇලර්ජි නම් වෙන කිසිම පෙනිසිලින් වර්ගයක් දෙන්න බෑ කියන එක ලියාගන්න. දාගන්න තරුවක් දාලා
if patient allergy to any of the drug in penicillin group cannot be given any member of the group. හරිනේ? right. දාන amoxicillin allergy කියලා දෙන්න බෑ යාට ampicillin. හරි? amoxicillin allergy කියලා දෙන්න බෑ cloxacillin. ඔන්න ඕක දැනන් ඉන්න ඕන. හරි නේද? right. එහෙනම් ඔතනින් අපි penicillin කතාව නවත්තමු. ඔකට පොඩ්ඩක් දාමු allergic reaction එක නැත්තම් allergic එකක් ආපුවාම අපි manage කරන්න පාවිච්චි කරන safety kit එක ගැන පොඩ්ඩක් ලියා ගන්න. හරි? මොකද හිටපු ගමන් අහන ප්‍රශ්න වලට. හරි? මොකද ඔයාලගේ panel එකේ allergic කාරයෝ ගොඩක් ඉන්නවා. හරි? ඒ නිසා මේවා අහනවා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි exam එකේදී මේවා අහනවා. දැනගෙන ඉන්න නැත්නම් ඊළඟ පාරේ එන්න කියනවා. ඒ නිසා අපි ඒක හරියට දැනගමු. මොකද කියන්නේ? දාගන්න මේ විදිහ. How to manage allergic reaction. හරි? on penicillin use. right? right මේ දාගන්න management of penicillin allergy. හරිනේ? දාගන්න according to guideline of මේක පේනවද? අතු පාට පේනවද ඔයාලට? නැද්ද? කවුරු කතා කරන්නේ? ඇලර්ජික් වුණාද? පේනවද? According to guideline of health ministry at the Ministry of Health, have to use safety kit. හරි? මොනවද මේ safety kit එකේ තියෙන්න ඕනේ? කවුද ඉන්න ඕනේ? skilled nurse කෙනෙක් ඉන්න ඕනේ. bed එකක් තියෙන්න ඕනේ. හරි? bed එකක් තියෙන්න ඕනේ. හරි? needle තියෙන්න ඕනේ, syringe තියෙන්න ඕනේ, oxygen තියෙන්න ඕනේ. එහෙනම් needle, syringe, oxygen ඔවා තියෙන්න ඕනේ. හරි? මේ දවස්වල නැති මේකද නේද? තියෙන්න ඕනේ. ඊට පස්සේ ඇම්බු බෑග් තියෙන්න ඕනේ. හරි? අර උස්ම කන්න පාසු ගන්න සවසනේවා ඇම්බු බෑග්. හරි? මේවා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රග්ස් විදියට තියෙන්න ඕනේ වර්ග 3ක්. මොනවද තියෙන තුන? එකක් තමයි adrenaline 1 in 1000. adrenaline 1 in 1000. exam එකේ කෙලිම adrenaline විතරක් කියනවා adrenaline 1 in 1000 කියලා ගන්න. හරි? ඊට පස්සේ hydrocortisone injection. හරි? මේකත් injection නේ. මේක injection piriton නැත්නම් injection antihistamine එකක් තියෙන්න ඕනේ. piriton කියන්නේ බෑ. antihistamine
injection ඒ කියන්නේ ගොඩක් වෙලාවට chlorpheniramine නැත්නම් පිරිතන් තමයි ගොඩක් වෙලාවට ගන්න. එහෙම නැත්නම් chlorpheniramine and piriton injection. එහෙම නැත්නම් අපිට පුළුවන් තව එකක් තියෙනවා මොකද්ද? injection promethazine penegan injection නේද? right. ගොඩක් වෙලාවට පිරිතන් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි? right. ඔන්න ඔවා තියෙන්න ඕනේ. මොකක්hari අහුවද දර්ශන? සර් අවසාන එක චුට්ටක් පැහැදිලි මදි මේ ફોකස් වෙලා නැහැ පේන්නේ ඒකයි. මෙතනනේ. right. ඔව් දිලියන. injection chlorpheniramine. piriton කියන්නේ ඒක. chlorpheniramine. හරි? brand name එක piriton. ඒ ඇවිල්ලා antihistamine injection එක. හරිද? right. ඔන්න ඔක මතක තියෙන්න ඕන. හරි මොනවද වෙන්නේ කියලා. හරි? ඊට පස්සේ මේකේ සාමාන්‍යයෙන් තව තරුවක් දාලා ලියන්න ඕනේ මේ last doses දෙනකොට allergic reaction එනවා කියන එක පොඩ්ඩක් අපි කියන්න ඕනේ නේද? ඒකත් අපි පොඩි note එකක් දාගමු උතන තරුවක් දාලා දාගන්න. large doses of penicillin IV penicillin, large doses of IV penicillin may cause allergic reaction, severe allergic reaction. ඉතින් අපි ඒවල රෙඩි කරන් ඉන්න ඕනේ අර කියන ඩ්‍රග්ස් ටික එහෙම නේද? may cause severe allergic reaction. Therefore, when administering injections therefore before sorry when before administering injection should have do the antibiotic sensitivity test ABST. හරි කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? ඒ වෙලේ තමයි මේක ඩයලුට් කරන්න ඕනේ. මේ ඊයේ ඩයලුට් කරා එකක් එහෙම අද විදින්න බෑ. ඒ වෙලෙම කන්න ඩයලුට් කරපු එකක් විදින්න ඕනේ. හරි? right. Immediately dilute the penicillin ten 10,000 times with water for injection. ඒ කියන්නේ මුළු වයල් එකම අපි විතර මේ ඩයිලුට් කරන්නේ නැහැ. හරිද? ඒකෙන් පොඩි ප්‍රමාණයක් කරන් ඊය වගේ දසදහස් ගුණයකින් ජලය දාලා
dilute කරනවා. දැන් මොකද කරන්න ඕනේ? එහෙම dilute කරපුවාම එන්නේ එකකින්. හරි? then 0.1 ml given as intradermal injection. හරි නේද? intradermal injection එකක් විදිහට ඒක දෙනවා. හරි? then observe the reaction at the site. අපි ඉතින් ඔය දෙන්න කලින් අහනවා ඉතින් නේද ලෙඩාගෙන් ඔයාට ෆුඩ් ඇලර්ජි තියනවද ඔයාට ඩ්‍රග් ඇලර්ජි තියනවද හරි මොන ඇලර්ජි තියනවද මොන ඒ වගේ ලෙඩ තියනවද කියලා අහනවා ඒවා තියනවා නම් අපි දන්නවා ෂුවර් මෙයාට ඇලර්ජික් හරි ඉමුනෝග්ලෝබුලින් G තියනවා යාගේ ඒ G තියනවා කියන්නේ යාගේ ඇලර්ජික් රියැක්ෂන් පෙන්නනවා يعني ඇන්ටිබොඩි යා ටක් ගාලා හැදෙනවා ඇලර්ජික් රියැක්ෂන් පෙන්නනවා හරි පෙන්නන්න කියන්නේ අනිවාර්යයෙන්ම පෙනිසිලින් එකක් යනකොට රිස්ක් එක තියෙනවා ඇලර්ජි එන්න. එතකොට අපි මොකද කරන්නේ? අර ඩ්‍රග්ස් ටික සේෆ්ටි කිට් එක රෙඩි කරගෙන ඉන්න ඕනේ. දශමයට රෙඩි කරගෙන විදින්න බලාගෙන ඉන්න ඕනේ. හරි? ඒක නිසා අන්නේ ඒ ටික කරන්න ඕනේ. විශේෂයෙන් මම තව එකක් කිව්වා ලොං ඇක්ටින් ඒවා විදිනකොට අපි බලන්න ඕනේ ඒකේ නීඩ්ල් එක විදලා ඉවරලා. ඒකේ ලේ තැවරලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක තේරුම ගන්න. blood vessel එක කරා ගිහින් තියෙනවා කියන එක direct circulation drug එක ගිහිලා තියෙනවා කියන එක high dose එකක් ගියපුවාම allergic reaction එනවා වැඩි කිව්වා එතකොටත් අරව රෙඩි කරගෙන ඉන්න ඕනේ හරිනේ right තව තරුවක් දාලා උනන් කියන්න when given high dose of penicillin IM intramuscular injection should check the needle if it is contaminated with blood ලේ කැවරිලා තියෙනවා නම් මොනවා කරන්නද it mean drug directly enters to the circulation හරිනේ ඒක නිසා අපි මොකද කරන්න ඕනේ therefore be ready with safety kit එක ලෑස්ති කරගෙන ඉන්න ඩක් ගාලා හරි නැත්තම් ඩේන්ජරස් ඉෆෙක්ට් එකක් එන්න පුළුවන් ලෙඩාගේ ජීවිත අවදානමක් එන්න පුළුවන් හරිනේ වැඩේ රයිට් ඔන්න එහෙනම් මොනවාද පෙනිසිලින් සම්බන්ධ කතා ටික හරිනේ පෙනිසිලින් ගැන දැන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන හරි ඊට අමතරව මම ඔයාලට ටියුට් එකක් දාන්නම් හරි ඒ වගේ භාවිතයන් පිළිබඳ හරි right එහෙනම් අපි යන් දැන් අපේ ඊළඟ කාණ්ඩෙට මොකද්ද
බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් වල ප්‍රබල කාණ්ඩ හතරක් තියෙනවා. එකක් තමයි පෙනිසිලින්, සෙෆලස්පෝරින්, කාබිපෙනම්, මොනොබැක්ටම්. හරි? ඔයාලා මතක තියාගන්න මේ ප්‍රබලම කෙනා පෙනිසිලින්. හරි? පෙනිසිලින් කියන එක්කෙනා මම කියලා දුන්නා ඔයාලට මෙයාගේ ස්පෙක්ට්‍රම් එක එන්න නැරෝ ඉඳන් බ්‍රෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ සුද්ධජීවී කාණ්ඩ කීපයක් මත විතරයි නැචරල් පෙනිසිලින් ක්‍රියාත්මක වුණේ. හැබැයි සෙමි සින්තටික් හරි එහෙම ඉස්සරහට එන්න එයාලගේ ක්‍රියාව නෙගටිව් පොසිටිව් ගොඩක් දෙනෙක් මත ක්‍රියාත්මක වෙන ඖෂධ හැදුවා. හැබැයි සෙෆලස්පෝරින් වලට එනකොට මේකට සාපේක්ෂව සෙෆලස්පෝරින් වල ඉෆෙක්ටිව්නස් එක ඒ කියන්නේ ස්පෙක්ට්‍රම් එක ගොඩාක් වැඩි කරලා තියෙනවා පෙනිසිලින් වලට සාපේක්ෂව. ඒ වගේම පෙනිසිලින් වලට ඇලර්ජික් කන්ඩිෂන් පෙන්නන මිනිස්සු 100ක් ගත්තොත් 20ක් සෙෆලස්පෝරින් වලට ඇලර්ජික් පෙන්නනවා. හරි ඒ නිසා පෙනිසිලින් වගේ 5 ගුණයකින් අඩුයි සෙෆලස්පෝරින් වලට තියෙන ඇලර්ජික් ගතිය. හරි ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ වගේම අපි දැනගන්න ඕනි මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? ගොඩක් වෙලාවට පෙනිසිලින් දෙන්න බැරි අවස්ථාවල් වලදී අපිට සෙෆලස්පෝරින් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එක්තරා හේතුවක් මත අපි කරන්නේ නැහැ. මොකද 120ක් ඇලර්ජික් කන්ඩිෂන් පෙන්නන හින්දා අපි ඒක පාවිච්චි කරනවා මොනවාද? එරිත්‍රොමයිසින් වගේ මැක්‍රොලයිඩ් අඩංගු ගෲප් එකකට. ඒ ඩ්‍රග්ස් දෙනවා පෙනිසිලින් ඇලර්ජි කට්ටියට. හරි මේකේ විශේෂත්වය සෙෆලස්පෝරින් බීටා ලැක්ටම්ම තමයි තියෙන රින් එක. හැබැයි පෙනිසිලින් වල බීටා ලැක්ටම් රින් එකට වඩා මෙයා ටිකක් ස්ට්‍රෝං ශක්තිමත්. ඒ නිසා මේ කාණ්ඩයේ ඖෂධ ගොඩාක් මොනවා වෙලා තියෙනවද? ප්‍රබල ඖෂධ වෙලා තියෙනවා. මේක දක්වන්නෙම ජෙනරේෂන් වලින්. හරි පරම්පරා ගාන අනුව තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ. first generation, second generation, third generation, fourth generation, fifth, sixth ඔහොම කියලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ මේ විදිහට. first generation කියන්නේ අපි මේ ඉස්සල්ලාම හොයාගත්ත පෙනිසිලින් එහෙම සෙෆලස්පෝරින් එහෙම නෙමෙයි. හරි first generation වල තියෙන්නේ මොනවද? අර ස්පෙක්ට්‍රම් එකෙන් අඩුම ස්පෙක්ට්‍රම් එකක් තියෙන කට්ටිය ඉන්නේ first generation එකේ. second generation එකෙන් ඊට වඩා ටිකක් ස්පෙක්ට්‍රම් එක වැඩි කට්ටිය. third එකේ ඊට වඩා ටිකක් වැඩි. fourth එකේ ඊට වැඩි. ස්පෙක්ට්‍රම් එක අනුව තමයි මොනවා කරලා තියෙන්නේ? වර්ග කරලා තියෙන්නේ මේක. ඒ නිසා අද අලුතෙන් හොයාගන්න සෙෆලස්පෝරින් එකක් වැටෙන්න පුළුවන් මොනවාද? first generation එකට වැටෙන්න පුළුවන්, second එකට වැටෙන්න පුළුවන්, third එකට වැටෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ පොලිසි එකක් තියෙනවා මොනවා ප්‍රතිපත්තියක් තියෙනවා මොනවා කරන්නද? first generation එකේ තියෙන ඩ්‍රග්ස් ආය රට ඇතුළට ගන්නෙ නැහැ. ඇයි? අපි ගාව තියෙනවනේ. අපි බලන්නේ හැම වෙලේම අග තියෙන ජෙනරේෂන් එක එක්කෙනෙක් ගන්න. ඒ කියන්නේ broad spectrum activity එකක් තියෙන ජෙනරේෂන් එකක තියෙන සෙෆලස්පෝරින් එකක් ගන්න. හේතුව මෙයාලගේ අපිට ඕන ඉෆෙක්ටිව්නස් එක පුළුවන් තරම් වැඩි කරන්න. ඇන්ටිබයොටික් භාවිතය අඩු කරන්න පුළුවන් එතකොට. හරි? වැඩි ස්පෙක්ට්‍රම් එකක් තියෙන කට්ටිය ගත්තාම ඇන්ටිබයොටික් අපිට වැඩි අර පහළ ඒවා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපි ගන්න පුළුවන් එතකොට broad spectrum එකක් තියෙන ඩ්‍රග් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න සෙෆලස්පෝරින් වලගේ සිලබස් එකට අනුව හතරක් තියෙනවා මොනවාද? ජෙනරේෂන්. හරි? රයිට්. අපි සෙෆලස්පෝරින් ගැන ඔන්න ඔය පොඩි සරල විග්‍රහයක් විතරයි කළේ. අපි චුට්ටක් නෝට් එකක් දාගමු. දෙවෙනි කාණ්ඩේ cell wall synthesis inhibitors වල මොනවද? cephalosporin. ඊයේ අර WhatsApp වලින් ආවනේ මැසේජ් එකක් කොරෝනා වලට වැක්සිනේට් කරපු කට්ටිය අවුරුදු දෙකක් ඇතුළත මිය යනවා.
ඔයාලට තේරෙන්නේ සමහර විට. හරි? ඕක දැක්කම සමහර අයට heart attack හැදෙනවා. නේද? එයි මම නම් ඉතින් විඳගත්තා දෙකම. හරි? මේ ඒ කියන්නේ අපි අවුරුදු 2යි ජීවත් වෙන්නේ. නෑ. ඔක මෙහෙම එකක් තියෙනවා. මේ එහෙම මැසේජ් එකක් දානකොට දැනන් ඉන්න ඕනි දාන කෙනා මේක දැක්කහම ගොඩක් දෙනෙක් බය වෙනවා කියන. විඳින්න ඉන්න කට්ටිය විඳින්නේ නැහැ කියලා. හරි? එහෙම ඉෆෙක්ට් එකක් නැහැ මේ ඩ්‍රග් එකේ මේ වැක්සින් එකේ. මේ වැක්සින් එක පාවිච්චි කරන්න මොකද පාවිච්චි කරොත් තමයි අපේ ඩෙත් රේට් එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ. පාවිච්චි කරනකොට කොහොම ඉතින් අපිට නේද? ඔයාලට තාම නැහැ. ඔයාලට ලැබෙයි ඊට කලින් දොස්තර මහතුරුන්ගේ පවුල් වලට විඳගෙන ඉන්න ඉපැයි නේද? ඉතින්ද මේ ඒකට විඳගත්තට පස්සේ ඔයාලට ලැබෙයි. right මෙහෙම එකක් තියෙනවා. අර වැඩිම කේසස් සංඛ්‍යාවක් වර්තාවල තියෙන දිස්ත්‍රික් වල ඉස්සලා විදලා තමයි මේවට විදින්නේ. ඔයාලට විදින්නකොට සමහර විට ඒ රටවල මේ දෙන්නේ නැති වෙයි නේද? එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. වැක්සින් ටිකක් අපේ රටේ ඉන්න හැම කෙනාටම ගෙන්න ගන්න බෑ. ඒක ටික ටික තමයි ගෙන්න ගන්න. නේද? අපිට ඉතින් ගොඩක් දේවල් කියනවා නේද? මොනවාද? ලොකු වාහන එහෙම ගන්න. ඒවට සල්ලි දෙනවා මේවට නැහැ. කමන්නේ. අහු වෙන තැනකින් කොහොම හරි වැක්සින් එක විඳ ගන්න බය වෙන්න එපා. ඒ වැක්සින් එකට අවුරුදු දෙකකින් මරණ ඉතින් අපි ඔක්කොමනේ නෑ මැරෙන්නේ නෑ. හරිද? බය වෙන්න එපා. අපි තව අවුරුදු දෙකකින් විඳ ගන්නවා මට මොනවා හරි වෙනවද කියලා බලලා එහෙමද? බය වෙන්න එපා ඒක විඳ ගන්න. ඒක විද්දොත් තමයි ඩෙත් රේට් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. හරි ඇඬෙනවා නේද? ඇඬන්න එපා. එහෙම වෙන්න පුළුවන්. හරි? හැබැයි ඉතින් බය කරන මෙසේජ් දාන්න හොඳ නැහැ කවදාකවත්. මම දැක්කා ඊයේ මේ දාලා තිබ්බා. එහෙම එකක් මටත් ආවා ඒක. ඒක බලපුවම මම ඉස්සරහම පොඩ්ඩක් ෂොක් වුණා. ඒ වුණාට පස්සේ තේරුම් ගත්තා ඉතින් මට තේරෙන්න එපා නේද? ඊට පස්සේ ගොඩක් දෙනෙක් ඒකට බැලලා දාලා තිබ්බා. මේ මොකද ලංකාවේ වැක්සිනේෂන් යනකොට ඔය වගේ දේවල් දානවා කියන්නේ ටිකක් හොඳ නැති දෙයක්. ඒක අඩපණ කරන්න දානවා. ඒකත් සමහර විට ඒක යට ඉන්න ඇත්තේ සමහර නේද? මොකද්ද? ප්‍රබල සෞඛ්‍ය යූනියන් එක තපලුවක් වෙන්න පුළුවන් නේ. හරි. හරි අපි යන්නේ නම් cephalosporin. cephalosporin. හරි. ඒත් අපි දාගමු cephalosporin. බඳ මේක beta lactam antibiotic. Amlodalin is a beta lactam antibiotic. AQA cell wall synthesis inhibitor එකක් නේද? මේ beta lactam ring එක penicillin වලට වඩා strong. හරි? අරගෙන දාගන්න stronger than penicillin. හරි? ඊළඟට දාගන්න stronger than penicillin. right. ඒ වගේම ඒකේ strong හින්දා spectrum of activity, therefore spectrum of cephalosporin is high. Then higher than penicillin. හරි? මේකත් අර penicillin වගේමයි. මොනවාද? hydrolyzed by water. ඊළඟට hydrolyzed by water. ඒකෙන් මේවා පවතින්නෙම මොනවා විදියටද?
මේවා පවතිනම solid dosage form විදිහට. Therefore available as solid dosage form. හරි. එතකොට cephaloxime syrup ඒවා solid නෙමෙයි. නේද? cephaloxime syrup දැකලා තියෙනවද ඔයාලා? ඒකෙත් තියෙන පවුඩර් එකක්. අපි ඒ වෙලාවට වතුර දාලා තමයි මික්ස් කරන්නේ. තුලා නියම නම් දන්නේ නැහැ. නේද? ඒකේ ඒ වෙලාවට වතුර දාලා තමයි මික්ස් කරන්නේ. හරි? මේ ඔක්කොම solid dosage form තියෙනවා. හරි? right. ඒතර injection solid තමයි. ඒ වෙලාවේ තමයි dissolve කරලා අපි inject කරන්නේ. හරි? right. එහෙනම් මේක දාගන්න බලන්න ඉතින් ලියාගන්න powder for reconstitution. powder for reconstitute කරනවා කියන්නේ වතුර දාලා දිය කරනවා. reconstitution. powder for reconstitution. right? right. මේකේ ගොඩක් කිව්වා injection තමයි තියෙන්නේ. හරි? most injection. එතකොට oral නැද්ද? oral උත් තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන injection. right? most injection. හරි? එතකොට oral drugs අපිට කියන්න පුළුවන් කීපයක්. oral එකවා මොකද common එක? cephaloxime. cephaloxime. හරි? cefuroxime. cefuroxime. හරි? ආදිනා cephradine. එකක් දාමු. cephradine. cephradine. ඇති තව තියෙනවා. ඔය ඇති. හරි? right. ඊට පස්සේ අපි යන්නේ some have both oral and injection. සමහර ඒවා තියෙනවා oral එකක් තියෙනවා injection එකක් තියෙනවා. some have both oral and injection. හොඳම උදාහරණය මොකක්ද? cefuroxime කියන එකේ තියෙනවා හරි මේක මේ ඩ්‍රග් එක හොයාගත්තේ cefuroxime හොයාගත්තේ ඔයාලා අහලා තියෙන්නේ Roche කියලා මේ ෆාමා කම්පැනි එකක් තියෙනවා Roche ලා තමයි මේක හොයාගත්තේ Roche ලා මේක හැදුවා oral එකක් හැදුවා injection එකක් හැදුවා cefuroxime acetyl කියන එක oral නැත්නම් ඔයාලා Sinet කියලා කියන්නේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එකක් Sinet ඒ වගේම cefuroxime sodium ජලද්‍රාවී ඒක හැදුවා injection එක විදිහට. ඔයාලා Sinasef කියන්නේ ඒකට. හරි? right cefuroxime acetyl. acetyl. හරි? cefuroxime sodium injection. මේකේ බ්‍රෑන්ඩ් එක මම ඕනනම් ලියන්නම් Sinet. Sinet. මේක Sinasef. Sinasef. අනේ. right Sinasef. හරි. හරිනේ? හරි. එහෙනම් ඔන්න අපි ලිව්වා බ්‍රෑන්ඩ් නේම් එක අපම කියන්න පුළුවන් ද ක්ලියර් මදි. ක්ලියර් මදිද? මම දෙලියන්න. oral එක Sinet. Sinet. හරි? IV එක Sinasef. Sinasef. ගොඩාක් hospital staff එකක් කියන්නේ ඔන්න ඔය නම් දෙක. cefuroxime tablet කියවම Sinet දෙන්නකො Sinasef දෙන්නකො කියලා කියනවා.
right. හරිනේ? right. මේකේ ප්‍රධානම adverse effect එක මොකක්ද? අරගේ වගේම allergy. හැබැයි penicillin තරම් නැහැ. penicillin වලින් 120යි allergic reaction වෙන්නේ. එහෙනම් අපි ඒකත් දාගමු නේ. හරි. ඊළඟ තවුල main adverse effect is what? Main adverse effect is allergy. Allergy. Right? වරායක දාගන්න. But it is 20% of the penicillin. Right? Right. ඒ කියන්නේ penicillin group එකේ allergic කට්ටියගෙන් 120ක් මේ group එකටත් allergic condition පෙන්නනවා. මම අද 20% of the penicillin කියපුවම මේකේ අදහස වලට එන්නේ නැතුව ඇති. ඒකත් දාමු නේද? මේව කියන්නේ 20% patient who are allergic to penicillin also allergic to this group. Can say plus 4 in වලට allergy වෙනවා. හරි යාර මම අරගෙන දැම්මට ඒ අදහස ආපු නැති ඉඳලා යෝගි ලිව්වේ අපව ඈ. right. මේකෙත් විශේෂම දේ තමයි pharmacokinetic penicillin වලට සමානයි. ආයෙ ඉතින් වෙනසක් නැහැ. ඒ විදියම තමයි. හරි. pharmacokinetic similar to penicillin. හරි penicillin වලට සමානයි. මහා ලොකු දෙයක් නැහැ. හරි right. අපි එහෙනම් යන් classification වලට වර්ගීකරණයට හරි classification මේකේ තියෙනවා පරම්පරාවල තමයි වර්ග කරන්නේ. මම කිව්වා පරම්පරාවල් අපි වර්ග කරේ හොයාගත්ත අවුරුද්ද අනුව නෙවෙයි. මොනවද? ස්පෙක්ට්‍රම් එක අනුව තමයි අපි වර්ග කරන්නේ. ඒ අනුව ඔයාලගේ සිලබස් එකට අනුව පරම්පරාවල් 4ක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි first generation. පළමු පරම්පරාව. ඊට පස්සේ තියෙනවා second generation. ඊට පස්සේ third generation. ඊට පස්සේ fourth generation. හරිනේ වැඩි? ඔන්න ඔය විදිහට පරම්පරාවල් 4ක් තියෙනවා. එතකොට බලන්න first generation එකේ අපිට හම් වෙනවා විශේෂයෙන් අපි දන්න common drug එක. මොකද්ද? ඒ තමයි cephalexin. cephalexin. මේ ඉස්සර cephalexin ලිව්වේ CEPH කියලා. දැන් අපි මේක ලියන්න කියලා තියෙන්නේ CEFA. cephalexin කියලා කියන්නේ. හරි? තව ඕනනම් අපිට පුළුවන් first generation එකට මේවා oral හරි? cephredine. cephredine උනත් මේකට දාන්න පුළුවන්. අපි ගොඩාක් ලියන්න ඕනේ දෙකක් විතර දාමු.
සෙෆ්‍රඩීන්. තව තියෙනවා මේ දෙක මතක තියාගන්න. සෙකන්ඩ් ජෙනරේෂන් එකට යනකොට අපි ගන්නවා මොනවද? මේකේ ඕරලුත් තියෙනවා අයිවිත් තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ ඕරල්. මොනවද? එකක් තමයි සෙෆියුරොක්සීන්. හරි. ඊට පස්සේ සෙෆක්ලෝ. හරි නේද? සෙෆක්ලෝ. හරි. තර්ඩ් ජෙනරේෂන් එකට යද්දී මේකේ තනිකරම තියෙන ඉන්ජෙක්ෂන්. හරි. ගොඩාක් වටින ඉන්ජෙක්ෂන් තියෙන්නේ. මොනවද තියෙන්නේ? Ceftriaxone. මේකේ ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් නේම් එක තමයි ඉන්ජෙක්ෂන් රොසපීන්. හරි. මේකත් හොයාගත්තේ කවුද? රොසපීන් හොයාගත්තේ Glaxo නෙමේ මේ රෝච් ළම තමයි. හරි. රෝච් ෆාමසිටිකල්ස් තමයි හොයාගත්තේ. එයාලගේ රෝ අකුරෙන් රොසපීන් කියලා නම දුන්නා. හරි. ආයෙ එයාලා හොයාගත්ත විශේෂ එක ඒ තමයි සෙෆ්ටැසිඩීන්. මේ වගේ නම් කියන්නේ නිකන් දියුණුවක් කරනවා එකම වගේ නේද? සෙෆ්ටැසිඩීන්. අපි මේකට ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එක इंजेक्शन फोर्टम. यह ब्रांड नेम है इंजेक्शन फोर्टम. तවත් ප්‍රසිද්ධ ඩ්‍රග්යක් තියෙනවා ඕකේ. ඒ තමයි සෙෆෝටැක්සින්. ඒකට කියනවා ඉන්ජෙක්ෂන් ක්ලැෆරාන් කියලා. සෙෆෝටැක්සින් මේවා දැනටත් හොස්පිටල් වල පාවිච්චි වෙනවා. Cefotaxime. ඒකට කියනවා ඉන්ජෙක්ෂන් ක්ලැෆරාන්. හරි නේද? ක්ලැෆරාන්. හරි. තව තියෙනවා මේකේ 4th generation එකට යන මේ ඔක්කොම ඉන්ජෙක්ෂන්. මේකේ තියෙනවා එකම එක ඩ්‍රග් එකක් සෙපිපීන්. ඉන්ජෙක්ෂන් සෙපිපීන් මේකේ ඉන්ජෙක්ෂන් ඕරල් දෙකම තියෙනවා. හරි. සෙපිපීන් එකේ ඕරලුත් තියෙනවා ඉන්ජෙක්ෂනුත් තියෙනවා. හරිනේ නේ? ඔන්න ජෙනරේෂන් 4. දැන් මේ ජෙනරේෂන් 4 විශේෂත්වය මොකක්ද? මෙයා ඇවිල්ලා නැරෝ ස්පෙක්ට්‍රම් එකක්. මෙයා ඊට වඩා ටිකක් වැඩි. මෙයා බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම්. හරි. මෙයා ඊටත් වඩා බ්‍රෝඩ්. හරි. හොඳ උදාහරණයක් කියන්නම්කෝ. ඉස්සර ටයිෆොයිඩ් ෆීවර් වලට පාවිච්චි කරේ මොනවද? ක්ලොරැම්ෆෙනිකෝල් කියන ඩ්‍රග් එක. හරි. ක්ලොරැම්ෆෙනිකෝල් ඉතින් දුන්නාම ටයිෆොයිඩ් ෆීවර් වලට එක දිගට දවස් 14ක්වත් දෙන්න වෙනවා අවම ඉෆෙක්ට් එකක් ගන්න. මොනවාද? ක්ලොරැම්ෆෙනිකෝල් කියන ඩ්‍රග් එක. ඒ කාලෙදිත් ඉන්නේ සෙෆලොස්පෝරින් හොයාගෙන තිබ්බේ නැහැ. හරිද? ක්ලොරැම්ෆෙනිකෝල් ඉතින් දුන්නාම ලංකාවේ කට්ටිය ටයිෆොයිඩ් ෆීවර් වල දුන්නාම ඉතින් එපා වෙනවා බඩේ යනවා ඉවරයක් නැහැ. හරි. මේක ඩ්‍රග් එක දීලා දැන් වාට් වෙන නැවතිලා ඉන්නත් උනේ සෑහෙන කාලයක්. මාස භාගයක්. දවස් 14ක් ලේසි නෑ. ඉන්න වෙනවා. ඉතින් පස්සේ කාලෙකදී සුපර් ඩ්‍රග් එකක් හොයාගත්තා. ඒ තමයි සෙෆ්ට්‍රියාක්සෝන් එක ඩෝස් එකයි දෙන්න ඕනේ. හරි? ෆුල් ඉෆෙක්ට් එකේ. ඒ තරම් ටයිෆොයිඩ් ෆීවර් මර්ධනය කරන්න පුළුවන් මේ ඩ්‍රග්. ඉතින් මේක හොයාගත්ත හින්දා ගොඩාක් ටයිෆොයිඩ් ෆීවර් පේෂන්ට්ලා වැඩි කල හොස්පිටල් එකේ ඉන්න ඕන. එක දවසයි දෙකයි. ඊට පස්සේ ඕරල් වලට මාරු කරලා යවන්න පුළුවන්. හරි? ඒක නිසා මේ ඩ්‍රග් ගෲප් එක ගොඩක් හොඳ ඩ්‍රග් ගෲප් එකක්. මේකේ විශේෂත්වය තමයි මොකද්ද? අර පෙනිසිලින් වගේම බැක්ටීරියසයිඩල් ඉෆෙක්ට් එකක් පෙන්නන්නේ. නේද? සෙල්ලුලෝස් සින්තසිස් ඉන්හිබිටර්ස් නේ බැක්ටීරියසයිඩල් ඉෆෙක්ට් එකක් පෙන්නන්නේ. රයිට්. අපි එහෙනම් චුට්ටි නෝට් එකක් දාගමු.
okay generation wise හරිද right දාගන්න first generation හැමෝම මේක ලියාගත්තද මම මේ ඔක්කොම ඩ්‍රග්ස් දුන්නේ නැහැ මේ ඔක්කොම දුන්නොත් එහෙනම් මේක අච්චාරුවක් වෙනවා මතක තියාගන්න ඕනම ඩ්‍රග්ස් ටික තමයි දැම්මේ මීට වඩා ඩ්‍රග්ස් මේ වගේ තියෙනවා හරි මතක තබා ගත යුතු ඩ්‍රග්ස් ටික තමයි දුන්නේ හරි හරි යම් first generation එකට මේක ලියාගමු first generation කියලා ලියලා මෙන්න හරි මේක අපි කාටද දෙන්නේ ගොඩාක් gram positive කට්ටිය තමයි මේ group එක දෙන්නේ හරි highest degree එකක් තියෙන gram positive කට්ටිය විනාශ කරන්න මේ first generation එකේ හරි හැබැයි gram negative කට්ටිය මෙයා effective නැහැ හරි penicillin වගේම gram positive කට්ටිය මේක ගොඩක් ඊට පස්සේ staphylococcus streptococcus මේ ඔක්කොටම මේක හොඳයි හොඳම group එකක් එන පොඩි කරුවක් දාගන්න first generation කියලා ලියාගන්න have highest degree of activity compared with other cephalosporin has highest degree of activity has highest degree of activity compared with other cephalosporin compared with other cephalosporin compared with other cephalosporins against most gram positive bacteria against most gram positive bacteria comma I කාටද විශේෂයෙන් Staphylococcus aureus සහ Streptococci Staphylococcus and Streptococcus හරි ඔය ඇති ඒක first generation එක හරි මොනවද මෙයා කරන්නේ gram positive කට්ටිය ඒ වගේම beta lactamase enzyme නිෂ්පාදනය කරන Staphylococcus සහ Streptococcus මෙයා ගොඩාක් effective හරි ඒ හොඳට නැති first generation ඒ කියන්නේ cephalexin cephredine ඒවා මේ ගණයට අදාළයි දැන් යා second generation වලට right second generation එකේ දාන්න first generation එකට වඩා වැඩි action එකක් මේකේ තියෙනවා හරි දාගන්න තවදලා has enhanced activity of second generation has enhanced activity then first generation මේකේ විශේෂ රාගයක් තියෙනවා සෙෆියුරොක්සින් කියන එකේනා එයාට තමයි මේ second generation එකේ තියෙන හැකියාව තියෙන එකම කෙනා
CSF එකට ගමන් කරන්න පුළුවන්. cerebral spinal fluid එක සුෂුම්නා මස්තිෂ්ක තරලයට ගමන් කළ හැකි එකම ඩ්‍රග් එක තමයි cefuroxime. right ඒක ලියාගන්න. cefuroxime is the one and only drug penetrate to CSF cerebrospinal fluid. හරි? ඒ කියන්නේ meningitis වලට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. third generation එක අපි ඒකත් දාගමු නේ. third generation එක. right. third generation එකේ විශේෂත්වය මොකද්ද? මේකේ highest degree එකක් තියෙනවා. මොකද stability. හරිද? beta lactamase එරෙහිව ක්‍රියාත්මක වෙන්න මේකට ලොකු හැකියාවක් තියෙනවා. හරිද? excellent activity against wide spectrum of gram negative bacteria. හරි? දැන් මේකට third generation එකේදී gram negative කට්ටියකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙතන gram positive, මෙතන gram positive. third generation එකේ gram negative කට්ටියට attack කරන්න පුළුවන්. right. ඒකත් දාගමු අපි. has excellent effectiveness against gram negative bacteria. බලන්න මේකේ ව්‍යාප්ත වෙන්නේ positive, greater positive, negative නේද? positive and negative දෙකම. right. against gram negative bacteria. හරි. fourth generation එක ගත්තාම CPPM එක තමයි තියෙන්නේ. ඒකේ විශේෂම දේ තමයි hydrolyze වෙන්නේ නැහැ. මොනවා හැමද? beta lactamase සම්වේ. හරි. third generation එක තරම් high beta lactamase වලට විනාශ වෙන ගතිය මේකේ නැහැ CPPM වල. එච්චරයි විශේෂත්වය. දාගමු fourth generation එක has higher activity against beta lactamase hydrolysis than third generation. හරිනේ? third generation එකට වඩා ලොකු හැකියාවක් තියෙනවා beta lactamase වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. right. කියන්නේ beta lactamase එරෙහි ලොකු හැකියාවක් තියෙනවා CPPM වලට. හරි. ඔන්න උතනින් මම එහෙනම් cephalosporin වල ක්‍රියාවලිය generation ටික නවත්තනවා. ඒකේ අපි දැනන් ඉන්න ඕනේ මොනවද? මොනවද? මේකේ විශේෂයෙන්ම කොහෙන්ද එක්ස්ක්‍රීට් කරන්නේ? මේවා ඇඟෙන් එළියට දාන්නේ කොහෙන්ද? හරි. මේ වගේ side effect මොනවද? හරි. මේ වගේ තියෙන dosage form මොනවද? එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. right. ටක් ගාලා යන්න අපි මොනවද? එක්ස්ක්‍රීට් කරන්නේ කොහෙන්ද? මේවා අයින් වෙන්නේ කොහෙන්ද ඇත්තටම? අයින් වෙන්නේ කොහෙන්ද? කිඩ්නි එක හරහා තමයි මේ ඩ්‍රග්ස් යන්නේ. හරි? අපි දාමු පළවෙනි කරුව excreted by ATL වැඩි විස්තර ඕනේ. excreted by kidney එක හරහා තමයි මේ එළියට යන්නේ. හරි? kidney side effect අපි දැනටමත් දන්නවා. side effect එක මොකද්ද? allergy. අනිවාර්යෙන් allergy කියලා කියන්නේ. හරි? ඒකේ වල දන්නවා penicillin වලට allergy නම් ඒකෙන් 120ක් cephalosporin වලටත් allergy.
හරි right ඊට පස්සේ සමහර අය මේකට කියනවා ඇලර්ජි වගේම අපි ඔක තව නමක් කියනවා අධිසංවේදීතාවය hyper sensitivity hyper sensitivity ඕකත් කියනවා හරි අධිසංවේදීතාව ලක්ෂණ හරි right ඔයිට වඩා දෙයක් මේ ගෲප් එකේ කියන්නේ නැහැ ඔය ටික තමයි මේ කියන්නේ මේක ඔයාලා ඩෝසේජ් ෆෝම් ටික ඉන්ජෙක්ෂන් වල ස්ට්‍රෙන්ත් ටික මම කියන මෙසේජ් එකක් දාලා තිනවා ඔව් යූරින් හරහා තමයි යන්නේ එක්ස්ක්‍රීටඩ් වෙන්නේ කිඩ්නි කියපුවාම යූරින් හරහා තමයි යන්නේ නේද කිඩ්නි එක හරහා යූරින් ඉදිරිය තමයි යන්නේ දාන්න පුළුවන් ඒක කරන්නේ හරි right දැන් මම යනවා ඔයාලගේ සෙල් වෝල් සින්තෙසිස් ඉන්හිබිටර්ස් වල තුන්වෙනි ගෲප් එකට සෙපලස්පෝරින් ගැන ඔය ටික ඇති ඔයිට වඩා යන්න එපා මොකද ඔයිට වඩා ගියොත් එහෙම ඔයාලගේ සිලබස් එක ඉක්මවා යනවා එතකොට ඔයාලට ප්‍රශ්නෙට උත්තරයක් දී ගන්න බැරි මට්ටමකටපත් වෙනවා ඒ නිසා එහෙම කරන්න ඕනේ අපි අපේ ලිමිට් එකෙන් යන්න හරි නැත්නම් එපා ගන්නේ ඇන්ටිබයොටික් කරන්න කිව්වොත් අහන්න ඕනේ දැන් ඇන්ටිබයොටික් ගෲප් මම කීයක් කරාද පළවෙනි ඇක්ෂන් එකේ තියෙන සෙල් වෝල් සින්තෙසිස් ඉන්හිබිටර්ස් වල බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් වල දෙකක් කරලා ඉවරයි මොනවද පෙනිසිලින් සහ සෙෆලොස්පොරින් මම තුන්වෙනි කරන්නයි යන්නේ ඒ තමයි කාබිපෙනම් හරි කාබිපෙනම් මේක හොඳට අහගන්න බොහොම ලොකු නෝට් එකක් නෑ මේකට බොහොම කෙටියෙන් මම කියන්නේ මොකක්ද මේ කියන්නේ හොඳට අහගන්න හරි කාබිපෙනම් මේකට අපි ඩ්‍රග්ස් වර්ග දෙකක් පාවිච්චි කරනවා කට්ටියට මතක ඇති කාබිපෙනම් වල ඩ්‍රග්ස් වර්ග දෙකක් අපි කරනවා හරි එකක් තමයි මොනවාද ඉමිපෙනම් ඉන්ජෙක්ෂන් ඉමිපෙනම් මේකේ තියෙන ඉන්ජෙක්ෂන් පමණයි හරි අනිත් එක තමයි ඉන්ජෙක්ෂන් මෙරොපෙනම් හරිද මෙයාලා බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් තමයි හැබැයි ගැටලුවක් තියෙනවා බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් උනාට පොඩි ගැටලුවක් තියෙනවා ඒ තමයි මේ ඉමිපෙනම් කියන එක කෙනා ඉමිපෙනම් හොඳ ඩ්‍රග් එකක් සුපර් ඩ්‍රග් එකක් හැබැයි ගැටලුවක් තියෙනවා අපේ කිඩ්නි එකෙන් රිලීස් කරන එක්තරා එන්සයිම් එකක් හම්බුනේ මේ ඉමිපෙනම් විනාශ වෙනවා හරි කිඩ්නි එකෙන් රිලීස් කරන එන්සයිම් එකක් හම්බුනේ ඉමිපෙනම් විනාශ වෙනවා මේක ඉන්ජෙක්ෂන් එක දුන්නාට වැඩක් නැහැ හරි කිඩ්නි එක ගාවට යනකොට විනාශ වෙලා යනවා ඒකෙන් රිලීස් කරන එන්සයිම් එකක් ඉන්නවා ඒ නිසා මොකද කරන්න ඕනේ අපි ඉමිපෙනම් වල ඇක්ෂන් එක වැඩි කරන්න මේකට එකතු කරනවා තව ඩ්‍රග් එකක් ඒ කියන්නේ මේ එන්සයිම් එක ඉනැක්ටිවේට් කරන ඩ්‍රග් එක වකුගඩුවෙන් රිලීස් කරන එන්සයිම් එක ඉනැක්ටිවේට් කරන ඩ්‍රග් එකක් ඒ තමයි සිලාස්ටින් මොකද්ද සිලාස්ටින් හරි ඒකින් ඉමිපෙනම් කම්බයින් කරලා දෙනවා මොනවත් එක්කද සිලාස්ටින් එක. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එක හදනකොට ඉමිපෙනම් ප්ලස් සිලාස්ටින් කියලායි හදන්නේ. මේවා highly cost drug. මිලෙන් ගොඩක් අධික drug. හරි. මෙරපනම් කියන එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක හැමෝම ඉන්ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එයා කෙලින්ම දෙන්න පුළුවන්. මේ එක වයල් එකක් විතර රුපියල් 4000ක් විතර වෙනවා. මෙරපනම්. හරි. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේ ඩ්‍රග්ස් ගොඩක් ඉෆෙක්ටිව් හැබැයි පොඩි ප්‍රශ්නයක තියෙන ඉමිපෙනම් කියන එක සිලාස්ටින් දාන්න වෙන නැත්නම් ඔකුගඩුවෙන් ස්ටාර් එක එන්සයිම් එකට ඉනැක්ටිවේට් වෙලා යනවා. ඔච්චරයි ඔයාලට මේක ගැන කියන්න තියෙන්නේ. හරි. හරි දාගන්න. කාබිපෙනම් ඒ යටදී ඩ්‍රග්ස් දෙකක් තියෙනවා. හරි. මෙරපනම් සහ ඉමිපෙනම්. ඉමිපෙනම් කියන්නේ මෙතන I එන්න ඕනේ. sorry. මෙතන I එන්න ඕනේ. ඉමිපෙනම්. හරි. මේක හොයාගත්තේ ඇස්ට්‍රාසෙනිකා. ඇස්ට්‍රාසෙනිකලා තමයි මේක හොයාගත්තේ. හරි. දැන් ඔය කොවිෂීල්ඩ් එක නේද? ඒක අදාගුවේ. අන්න ඒ කට්ටිය තමයි මේ ඩ්‍රග්ස් ගෲප් එක හොයාගත්තේ. මෙරපනම් සහ ඉමිපෙනම්. හරි. මේ වගේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් එකක් තියෙන ඇක්ටිවිටි එක
ඒ කියන්නේ cephalosporin වලට වඩා එහා ගියපු action එකක් තියෙනවා. right. අපි ඒකත් දාගමු. පොඩි තරුවක් දාලා ලියමු. right. මේව දාගන්න. imipenem inactivated by enzyme released by kidney to prevent inactivation. Combined with silastine combined with silastine has broad spectrum activity. Has broad spectrum of activity. මෙයා anaerobic වලටත් මෙයා පහර දීමේ හැකියාව තියෙනවා. හරි? ඒ කියන්නේ නිර්වායු ජීවීන්ටත් පහර දෙන්න පුළුවන්. හරි? many එක දාගන්න වරහන් ඇතුලේ many aerobic, anaerobic, gram positive and gram negative. Aerobic and aerobic, gram positive and gram negative. බලන්න cephalosporin වල වඩා කොච්චර effective ද කියන්නේ. හරි? right. right. ඊට පස්සේ දාගන්න meropenem is not inactivated by that enzyme. Meropenem is not inactivated by that enzyme. හරි? ඒකත් එක්ක inactivate වෙන්නේ නැහැ. right. මෙයාගේ විශේෂත්වය මොකද්ද? මෙයා අනිවාර්යයෙන්ම cell wall එකටයි පහර දෙන්නේ. bactericidal effect has bactericidal effect. හරිනේ? has bactericidal effect. right. ඔය ටික තමයි ඔය group එකට කියන්න තියෙන්නේ. හරිද? අපි අවසාන group එකකට යන්නේ. ඒ තමයි මොකද්ද? මොනොබැක්ටම්. අද ඉවර කරමු එකෙන්. මොනොබැක්ටම් වලින් ඉවර කරමු. එපා වෙනවා ඇන්ටිබයොටික්. හරි. මොනොබැක්ටම් කියන්නේ ගන්නනේ. මොනොබැක්ටම්. ඇන්ටිබයොටික් කියන්නේ ලොකු පාඩමක්. මේක මම වේගෙන් අදගෙන ඉන්නොත් එහෙම ඔයාලා වේගෙන් හැලෙනවා. නේද? ඒ කියන්නේ මේ පාඩමේ වැදගත් තැන් ටික කියලා දීගෙන යන්න එපා. ඒකයි මම එහෙම ටිකක් මුල ටික මෙහෙම කියලා දෙන්නේ. ඊට පස්සේ නම් එහෙම කියන්නේ නැහැ. ටටක් ගාලා යන්න ඕනේ. right යන්න. මොනොබැක්ටම්. මේකේ තියෙන එකම එක ඩ්‍රග් එකයි. ඒ තමයි ඇස්ට්‍රියෝනම්. උදාහරණ මොකද්ද? ඇස්ට්‍රියෝනම් 1 gram වයල් තියෙනවා. මේක සාමාන්‍යයෙන් එක වයල 2100ක් විතර වෙනවා. සමහර වෙලාවට 1900ට වගේ තියෙනවා. right. අපි බලගමු මොනොබැක්ටර්. මේක තියෙන්නේ ඇස්ට්‍රියෝනම්. මේකේ විශේෂම දේ තමයි ඇනරෝබික් බැක්ටීරියා විනාශ කරන්න පුළුවන්. හරි. ඒක කරන්න පුළුවන් තව ගෲප් එකක් කිව්වා මම ඉස්සෙල්ලා. ඒ තමයි කාබිපෙනම්. ඊට අමතරව බෙට්‍රාන්ඩසෝල් වලටත් මේක කරන්න පුළුවන්. හරි.
තියාගන්න මේ විදිහට කරුවත් දාලා active against anaerobic bacteria. Anaerobic bacteria. මේකේ විශේෂත්වය තමයි බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් එක තමයි හැබැයි මෙයා කරන්නේ abnormal protein හදනවා. ඒකින්ද සුද්ධ ජීවියා විනාශ වෙනවා. හරි. මේ දාගෙන ඉන්න එක beta lactam antibiotic produce abnormal protein and kill the microorganism. කියන්නේ බැක්ටීරියසයිඩල් නේද? බැක්ටීරියසයිඩල් ඉෆෙක්ට් එකක් මෙයා පෙන්නනවා. හරි? right. මේක දෙන්නේ IFOIV given IMOIV IM හරි IV එකක් තමයි මේක දෙන්නේ. හරි? හරි නේද? මේක ගොඩාක් අර ඇමයිනෝ ග්ලයිකෝසයිඩ් ගෲප් එක ඔය ජෙන්ටාමයිසින්, මෙටිල්මයිසින් ඊළඟට අපි ඉගෙන ගන්න තියෙන ගෲප් එකට ගොඩාක් සමානයි. හරි? right. ඒ කියන්නේ බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් වලින් කරේ මොකද්ද? සෛල බිත්තිය විනාශ කිරීමනේ. මේක ටිකක් වෙනස්. හරි? ඇස්ට්‍රියෝන මොනොබැක්ටම් කියන කාණ්ඩේ වෙනස්. මම ඔයාලට පටන් ගත්තම කිව්වනේ බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් කාණ්ඩේ තමයි මේක තියෙන්නේ. ඒ වුණාට ඇක්ෂන් එක අනිත් ඒවාට වඩා වෙනස්. මොකක්ද වෙනස? මෙයා ඇබ්නෝමල් ප්‍රෝටීන් තමයි නිෂ්පාදනය කරන්නේ. මේ ඇබ්නෝමල් ප්‍රෝටීන් නිෂ්පාදනය කරනින්න බැක්ටීරියා විනාශ වෙනවා. ඉතින් මෙයා ගොඩක්ම සමාන වෙන්නේ කොහෙටද? ඇමයිනෝ ග්ලයිකෝසයිඩ් ගෲප් එකේ ඇක්ෂන් එකට. ඒ වුණාට මෙයා ඉන්නේ බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් ගෲප් එකේ. ඒකයි මේකේ විශේෂත්වය. හරි? right දාගන්න තරුවක් දාලා differ action is differ from beta lactam action. It is more resemble to aminoglycoside action. Aminoglycoside action. හරි? මේකේ තියෙනවා 1 gram වගේම 500 250 ඔය ඔක්කොම තියෙනවා powder for injection. 1 gram 500 milligram 250 milligram. හරි? powder for reconstitution. මේකත් අර විදිහට powder එකක් එන්නේ. powder for reconstitution. හරි නේද වැඩි? right. හරි. මෙහා ගන්නකො. අද ඇන්ටිබයොටික් නෑව නේද? ඈ? හරි මෙහෙමයි. මේකේ තාම යන්නේ අපි සෙල්ලෝ සින්තසිස් ඉන්හිබිටර්ස් නේ. හරි. ඒකෙන් කොටස් තුනක් අපි කරා. මොනවද කරේ? මොනවද? penicillin, cephalosporin, carbapenem දැන් කරා මොනොබැක්ටම්. එහෙම නේද? මොනොබැක්ටම් කරා. හරි. එහෙනම් මේවට තියෙන ඩ්‍රග්ස් ටිකවත් අඳුම තරමේ මතක තියාගන්න. ඒක හරිය වැදගත්. මතක තියාගන්න. MCQ ටිකක් මම දාන්නම්. ඒව කරන්න. හරි. හරි. එහෙනම් මේ ටික හොඳට මතක තියාගන්න. මම කියපු දේවල් නැවත නැවත අහන්න.
මේ වීඩියෝ එක නැවත නැවත බලන්න. හරි. එතකොට ඔයාලට තව මතක හිටි. තියෙන ටිකක් නැති වෙනවා. නේද? අය අහන්න ගියොත්. හරි කමන්නේ. කොහොම හරි ඇන්ටිබයොටික් ටික හොඳට මතක තියාගන්න. මොකද කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකට පස්සේ වැඩිපුර ප්‍රශ්න අහන්න පුළුවන් තැන එන්ඩෝක්‍රයින්. එන්ඩෝක්‍රයින් වලට පස්සේ වැඩිපුර ප්‍රශ්න අහන්න පුළුවන් තැන ඇන්ටිබයොටික්. ඉතින් ඇන්ටිබයොටික් ගැන ඔයාලා වැඩි අවධානයක් යොමු කරන්න. ඊළඟ අවුරුද්දේ එක්සෑම් වලදී ඇන්ටිබයොටික් වලින් අහන්න තියෙන ප්‍රශ්න ප්‍රමාණය වැඩි. ඒ නිසා ඒවා ඉදිරියේදී අහන්න. රයිට්. අද මම මෙතනින් නවත්තන්නම්. මේ දවස් ටිකම නිදි වර්ජිත දවස් ටිකක් යන්නේ. අදත් එහෙමයි. රැයට පාන්දරත් මට වැඩ තියෙනවා. ඒ නිසා මම දැන් නවත්තන්නම්. හරි. එහෙනම් අපි ඩබල් සෙට් එක හම්බෙමු. ඔයාලට මම පේපර් ක්ලාස් එකේ ඉන්න කට්ටියට මම එවලති ලින්ක් එකක් MCQ පේපර් එක ඔයාලට මේවට උත්තර දීලා හරියට වැරදිද කියලා හොයන්න පුළුවන්. ලකුණු ටික ඒ විදිහම ලැබෙයි. කරලා සබ්මිට් කරගුවම ඒක කරන්න. හරි. පේපර් ක්ලාස් එක ඔයාලට කිසි ගැටලුවක් නැහැ. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒ ගෲප් එකට එකතු වෙලා ඒක කරන්න. කරලා උත්තර ටික ගන්න. එහෙම කැමති කට්ටිය හිතුවේ 10ට එකතු වෙන්න. හරිනේ? රයිට්. එහෙනම් අදට මම නවත්තන්නම්. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන්.